මාතෘකාව ලියන්නකෝ දැන්. හරි සර්. තියෙන්නේ වාක්‍ය ලියනකොට ශාස්ත්‍රීය ලේඛනයේද නිර්මාණාත්මක ලේඛනයේද ගොඩනැගෙන්නේ වාක්‍ය එකිනෙක එක්වීමෙනි. නිවැරදි වාක්‍ය නිවැරදි ලේඛනයට රුකුලකි. ඒ සඳහා වාක්‍ය රීති මැනවින් ප්‍රගුණ කළ යුතුය. වාක්‍යයක උක්තය සහ ආඛ්‍යාතය යනුවෙන් කොටස් දෙකකි. එම කොටස් දෙක අතර ඇති ව්‍යාකරණානුකූල සම්බන්ධතාවය උක්තාඛ්‍යාත පද සම්බන්ධයයි. එම සම්බන්ධතාවය ගොඩනැගීමට ඉවහල් වන උක්ත පදයේ ලිංග භේදය සහ වචන භේදය හඳුනා ගැනීම වාක්‍ය රීති යටතේ ඉතා ප්‍රයෝජනවත් වේ. එතකොට මේ වාක්‍යයට ලියන්න බැරි නම් උක්තාඛ්‍යාත පද සම්බන්ධය ගැන අවබෝධයක් නැත්නම් අපිට වැරදි වාක්‍ය තමයි ලියන්න වෙන්නේ. එහෙම වුණොත් ඒක ලේඛනයට ලොකු අඩුපාඩුවක් වෙනවා. නිවැරදි ලේඛනයක් පිළියෙල කරන්න නිවැරදි වාක්‍ය ලියන්න ඕනි. නිවැරදි වාක්‍ය ලියන්න නම් උක්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදිව දැනගෙන ඉන්න ඕනේ. මේක හැඳින්වීමට ලියන්නකොට ශාස්ත්‍රීය ලේඛනයේද නිර්මාණාත්මක ලේඛනයේද ගොඩනැගෙන්නේ වාක්‍ය එකිනෙක එක්වීමෙනි. වාක්‍ය එකතු වෙලා තමයි ලේඛන කියන ඒවා ගොඩනැගෙන්නේ. නිවැරදි වාක්‍ය ලියන එක නිවැරදි ලේඛනයට උදව්වක් වෙනවා. එතකොට අපි ඒකට වාක්‍ය රීති හොඳට ඉගෙනගෙන තිබ්බොත් තමයි නිවැරදි වාක්‍ය ලියන්න පුළුවන්. ඔය ටික ලියන්න. හරියන අයන? ලිව්වා. හරි සර්. ඒතර ඒකේ බලන්න වාක්‍ය රීති කීපයක්. සර් මං කියවන්න. යා සීනුව නාදවිය ළමයි පේලිසෑදී ප්‍රධාන ශාලාව ඉදිරිපිටට රැස් වූ එදින පාසලේ උදේ රැස්වීම මෙහෙයවීම භාරව තිබුණේ 8 ශ්‍රේණී දරු දැරියන්ට ආගමික වතාවත් වලින් අනතුරුව විදුහල්පතිතුමා සිසුන් නැමැතුවේය. ඉන්පසුව එදිනට අදාළ විශේෂාංග ඉදිරිපත් කෙරෙන එහිදී 8 ශ්‍රේණී ශිෂ්‍යාව ගීතයක් ගායනා කළහ. ශිෂ්‍යයෝ කෙටි නාට්‍යයක් රඟ දැක්වුවහ. සිසුන්ගේ දක්ෂතා අගය කරමින් කතා කළ මන්තිවාර ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවාය. මේ ඡේදවල ඇතුළත් පහත දැක්වෙන පද දෙස බලන්න. එතන වාක්‍ය කීපයක් තියෙනවා. සීනුව නාදවිය ළමයි පේලිසෑදී ප්‍රධාන ශාලාව ඉදිරිපිට රැස් වූහ. එදින පාසලේ උදේ රැස්වීම මෙහෙයවීම භාරව තිබුණේ 8 ශ්‍රේණියේ සිසු දරු දැරියන්ට. ආගමික වතාවත් වලින් අනතුරුව විදුහල්පතිතුමා සිසුන් ඇමතු වේය. එතන මේකේ වාක්‍ය තියෙනවා සීනුව නාදවිය විදුහල්පතිතුමා සිසුන් ඇමතු වේය. ඊළඟට තියෙනවා විශේෂාංග ඉදිරිපත් විය. ශිෂ්‍යයෝ කෙටි නාට්‍යයක් රඟ දැක්වූහ. ගුරුතුමිය සිසුන්ට තෑගි පිරිනැමුවාය. එතන මේ වගේ වාක්‍ය කීපයක් අපිට මේකෙන් වෙන් කරලා ගත්ත හැකි. මේ වාක්‍යවල තියෙන එක එක පද මෙන්න මෙතන දීලා තියෙනවා සීනුව ළමයි ශාලාව රැස්වීම විදුහල්පතිතුමා ශිෂ්‍යයාවෝ මේ වගේ වචන තියෙනවනේ. අපි මේවට පොදුවේ කියන්න පුළුවන් අපිට මේවට ඔක්කොටම නාමපද කියලා කියන්න පුළුවන්. ඒතරේ නාමපද යෙදෙන ස්ථානය සහ යෙදෙන ස්වරූපය අනුව අපිට ඒවට එක එක විදිහට වර්ගීකරණයක් දෙන්න පුළුවන්. ඒතර ඒකේ පළවෙනි ඉස්සල්ලාම තියෙන්නේ ඔයගලන්ට ලිංග භේදය යටතේ වෙන් කරන්න. ඒ කියන්නේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් නාමපද සමහර ඒවා පුරුෂ ලිංග වලට දාන්න පුළුවන්. සමහර නාමපද ස්ත්‍රී ලිංග වශයෙන් වෙන් කරන්න පුළුවන්. සමහර නාමපද නපුංසක ලිංග වශයෙන් කියන්නේ ලිංග භේදයක් නැති නාමපද තියෙනවනේ. ඒවට නපුංසක ලිංග නාමපද කියලා නම් කරන්න පුළුවන්. ඒතර ඒ විදිහට මේ නාමපද අපිට වෙන් කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ලිංග භේදය අනුව පද වෙන් කරන්නේ. රෝමිලක්ක එක දාලා ලියන්නකෝ. සර් කෝකද ලියන්නේ? රෝමිලක්ක එක දාලා ලිංග භේදය කියලා ලියන්න. ඒකේ පළවෙනි එක තියෙනවා අපිට පුරුෂ ලිංග නාමපද.
පුරුෂක නාමපද කියලා කියන්නේ පුරුෂ අර්ථයක් පළ කරනවා නම් අපේ වට කියනවා පුරුෂ ලිංග නාමපද. පිරිමි අර්ථයක් පළ කරන පද. උදාහරණ කීපයකුත් තියෙනවා උඩ චේජ තිබුණේ. ළමයි විදුහල්පතිතුමා ඊට පස්සේ තියෙනවා ස්ත්‍රී ලිංග නාමපද. ස්ත්‍රී ලිංග නාමපද කියන්නේ ස්ත්‍රී අර්ථයක් පළ කරන පද. උදාහරණ විදිහට ගුරුතුමී ශිෂ්‍යයාවෝ ඊට පස්සේ නපුංසක ලිංග නාමපද කියන්නේ එහෙම ලිංග ભેදයක් නැති අප්‍රාණවාචී නාමපද. ඒවා නපුංසක ලිංග කියලා කියනවා. අප්‍රාණවාචී නපුංසක ලිංග මේ අප්‍රාණවාචී අචේතනික නාමපද. ඒ කියන්නේ පණ නැති ඒවා. අප්‍රාණවාචී අචේතනික නාමපද. උදාහරණ විදිහට සීනුව කියද්දි අප්‍රාණවාචීන් ලිංග ભેදයක් නැහැ. ගීතය කියද්දි අප්‍රාණවාචී නිසා ලිංග ભેදයක් නැහැ. ඒ විදිහට නාමපද අපිට වෙන් කරන්න පුළුවන්. පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග විදිහට. ඒක ඉවර කට්ටිය මෙතන ලිඛිත අභ්‍යාස වගුවක් තියෙනවා. මේ වගුවෙන් තෝරලා දාන්න ඕනේ. සර් වගුව අදිනවද? වගුවක් ඇඳලා කරත් කවන්නේ නැත්නම් පුරුෂ ලිංග කියලා ලියලා ඒවට එහෙම ලිව්වත් ලිඛිත අභ්‍යාස කියලා දාන්න. ලිඛිත අභ්‍යාස කියලා දාන්න. සර් නපුංසක ලිංගිකේ මොකද්ද ලියලා තින්නේ? අප්‍රාණවාචී නැත්නම් අචේතනික නාමපද. ඒ කියන්නේ පණ නැති ඒවා. සර් අන්ඩර්ලයින් කරපු ඒවා highlight කරන්න ඕනද? ආයෙ ටික highlight කරන්න ඕනේ. හරි සර්. ලිඛිත අභ්‍යාසයෙන් තෝරලා දාන්න. වගුවක් මොන්නේ වගුවක් වන්න වගුවක් ගන්න නැත්නම් පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග නපුංසක ලිංග කියලා වෙනම ලිව්වත් කමක්. ලිඛිත අභ්‍යාස කියලා දාන්න. हाँ सर ඉවරයි සර්. හරි සර්.
පළවෙනි එක බලන්න ඇතා කියන එක මොන නාමද? පුරුෂලිංග පුරුෂලිංග ඊළඟට පොත් කියන එක නපුංසකලිංග නපුංසකලිංග ස්ත්‍රිය ස්ත්‍රීලිංග කුරුල්ලන් පුරුෂලිංග 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 පෙට්ටිය නපුංසකලිංග නපුංසකලිංග මෑනියෝ ස්ත්‍රීලිංග ඇස නපුංසකලිංග බල්බය නපුංසකලිංග වලසුන් පුරුෂලිංග පුරුෂලිංග ලේඛකයා පුරුෂලිංග පුරුෂලිංග දුම්රිය නපුංසකලිංග නපුංසක කපුටෝ පුරුෂලිංග සෙබළුන් පුරුෂලිංග සිසුවිය ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග වැව් නපුංසකලිංග කිඹුල්ලු පුරුෂලිංග පුරුෂලිංග දූවරුන් ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග තාප්පය නපුංසකලිංග නපුංස මගියා පුරුෂලිංග ලිංග නිලධාරිනිය ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග සේවිකාව ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග ගම නපුංසකලිංග කතිකයා පුරුෂලිංග පුරුෂලිංග ඊට පස්සේ කම්කරුවන් පුරුෂලිංග පුරුෂලිංග වැඩි වගේ ඇතින්න ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග සිරුර නපුංසකලිංග නපුංසකලිංග ඇන්දා ස්ත්‍රීලිංග අක්කලා ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංග මුද්දර නපුංසකලිංග නපුංසකලිංග හැම එකටම ගානට තියෙනවා පුරුෂලිංග වැඩිද ඔව් සර් ඒකට වැඩි. ඔව් සර් හරි ඒක එච්චරයි තියෙන්නේ සර් කුරුල්ලන් කියනකොට අප්‍රාණවාදී නේද? ඈ කුරුල්ලන්ට පණ නැද්ද නෑ සර්. ලන් කියනකොට කුරුල්ලන් කියන්නේ ගොඩක් කියන එක බහුවචන ආ හරි ඊට පස්සේ යනවා හිත ඡේදයේ තද කලවෙන් දැක්කන පහත වාක්‍ය විමසා බලන්න. දැන් ඒක අදාළ වාක්‍ය තිබුණානේ. සීනුව නාදවිය විශේෂාංග ඉදිරිපත් විය විදුහල්පතිතුමා එමතු වේය ගුරුතුමිය පිරිනැමුවාය ශිෂ්‍යයාවෝ ගායනා කළහ ශිෂ්‍යයෝ දැක්වූහ. ඒ විදිහට මේ එක එක විදිහට අප්‍රාණවාචී නැත්නම් නපුංසකලිංග නාමපදයක් යෙදුනොත් ක්‍රියාපදය තියලා තියෙන විදිහ. පුරුෂලිංග නාමපදයකට ක්‍රියාපදයේ තියෙන විදිහ. ස්ත්‍රීලිංග නාමපදයකට ක්‍රියාපදයක් තියෙන විදිහ. ඒ ටිකේ පොඩි වෙනසක් තියෙනවා. දැන් මෙතන මේ දෙකම විය කියලා ඉවර වෙලා තියෙනවා. මොකද සීනුව කියන්නේ අප්‍රාණවාචී නපුංසකලිංග විශේෂාංග කියන්නේ අප්‍රාණවාචී නපුංසකලිංග. ඒතකොට මේ වගේ වාක්‍යයක් නිකං නාද විය කියලා ඉවර කරන්න පුළුවන්. විදුහල්පතිතුමා කියන්නේ පුරුෂලිංග නාමපදයක්. ඒ නිසා ඇමතු වේය. ගුරුතුමිය කියන්නේ ස්ත්‍රීලිංග නිසා පිරිනැමුවාය. ඊළඟ ශිෂ්‍යයාවෝ ශිෂ්‍යයෝ කියද්දි බහුවචනනේ. බහුවචනේ වට කලහ දැක්වූහ. ඒ විදිහට හයන් හ શબ્දයෙන් ඉවරලා තියෙනවා. එතන මේ වගේ පොඩි වෙනස්කම් තියෙනවා. ස්ත්‍රීලිංග පුරුෂලිංග ඒකවචන බහුවචන ભેද අනුව පොඩි වෙනස්කම් වාක්‍යවල තියෙනවා. ඒවා ඉතින් අපි වාක්‍ය රටා යටතේ ඉගෙන ගන්නවා. පල්ලෙන් ආය තරුවක් දාලා ලියන්නකෝ. තරු දාන්න එපා මේ රෝමි ලක්කම් දෙක කියලා.
රෝමිලක්කම් දෙක කියලා ලියන්න වචන ભેද. අපි කලින් ලිව්වේ රෝමිලක්කම් එක කියලා. හරි සර්. පුරුෂ ભેදය කියලා. මේ ලිංග ભેදය කියලා. හරි සර්. දැන් ලියන්න වචන ભેද. මේක අපිට තියෙනවා එක වර්ගයක් ඒක වචන නාමපද එකක් ගැන අදහස් කරනවා නම් එක්කෙනෙක් ගැන විතරක් කියනවා නම් ඒවට අපි කියනවා ඒක වචන නාමපද. සර් තරුවක් දාලා ඒක වචන නම් පද කියලා ලියනවද? ලියලා ඉරි කැල්ලක් ගාලා ලියන්න. එක් දෙයක් හෝ කෙනෙක් පිළිබඳ කියවෙන පද. එක් දෙයක් හෝ කෙනෙක් පිළිබඳ කියවෙන පද. උදාහරණ විදිහට අපි කලින් ලිව්වේ සීනුව කියද්දි එක් දෙයක් ගැන කියවෙනවා. ළමයා කියද්දි එක් කෙනෙක් ගැන කියවෙනවා. විදුහල්පති. විදුහල්පතිතුමා කියද්දි එක දෙයක්. අන්න එම එකක් ගැන කියනවා නම් ඒවට කියනවා ඒක වචන. එක්කෙනෙකුට වැඩි දෙයක් ගැන කියවෙනවා නම් ඒවට කියනවා බහුවචන. එක් දෙයකට හෝ කෙනෙකුට එක් කෙනෙක් දෙයකට හෝ කෙනෙකුට වැඩි දෙනෙක් හෝ කෙනෙක් පිළිබඳ කියවෙන පද. උදාහරණ සීනුව කියන්නේ එකක් සීනු කියන්නේ ගොඩක්. ළමයා කියන්නේ එකක් ළමයි කියන්නේ ළමයි. ගොඩක්. හරි සර්. ඒකෙත් highlight කරගන්න ඕනේ. ඒකෙත් ලිඛිත අභ්‍යාසය කරන්න කලින් ලිඛිත අභ්‍යාසය කියලා දාලා ප්‍රශ්න අංක 1 දාලා ඒකෙත් වගෝන්නේ ඒක වචනේ බහුව වචන ලියන්න තියෙන්නේ. මිනිසා මිනිස්සු එහෙම ලියාගෙන යන්න.
හරි සර්. හරි සර්. හරි ඒක බලන්න. එතන මිනිසා එකට තියෙනවා මිනිස්සු. ශිෂ්‍යයා එකට ශිෂ්‍යාවන්. ශිෂ්‍යයෝ ශිෂ්‍යයෝ. ශිෂ්‍යයෝ ඌරෝ එකට ඒකවචන. ඌරා ඌරා. ඌරා කවුද ඌරෝ? කම්කරුවා. කම්කරුවෝ ගුරුවරු. ගුරුවරයා. ගුරුවරයා නරඹන්නෝ. නරඹන්නන්. ව්‍යාග්‍රයා. ව්‍යාග්‍රයෝ සිසුවියෝ. සිසුවිය. සිසුවිය ඉබ්බා. ඉබ්බන්. ඉබ්බෝ. ඉබ්බා ඉබ්බෝ පරිසරවේදීහු. පරිසරවේදියා පරිසරවේදියා. කුඹුරු එකට. කුඹුර. ගස. ගස එකට. ගස්. ගස් ශබ්දයකට. ශබ්දය. ගෙය එකට. ගෙවල් කතාවකට. කතා. මෝස්තර. මෝස්තරය. මෝස්තරය කකා. තිසං ඔයා වෙන එකක් මොනාරි වන්ක. මෝස්තරයකට මෝස්තරය. හැන්ද එකට. හැඳි. හැඳි කැවුම්. සාපුව සාපුව. කෝච්චි. කොච්චි. මුද්දු. මුදු කොච්චි. හරි ඊට පස්සේ තියෙන්නේ මේ ඒවෙන් අපිට වාක්‍ය හදනකොට වාක්‍ය රටා දැනගෙන ඉන්න. ඔය පොඩ්ඩක් මෙහෙම කරන්නකෝ. මොකද්ද සර්? සර් ඔය අභ්‍යාස කරන්න ඕනේද? නෑ චුට්ටක් ඉන්න අභ්‍යාස කරන්න ඉස්සෙල්ලා මේ නෝට් එකක් දාගන්න. දැන් පුරුෂ තුනක් තියෙනවා දන්නවනේ. දැන්ම ලියන්න එපා ඉස්සෙල්ලා අහගෙන ඉන්න. අර අපිට පුරුෂ තුනක් තියෙනවානේ උත්තම පුරුෂ. මධ්‍යම පුරුෂ. මධ්‍යම පුරුෂ. ප්‍රථම පුරුෂ. ප්‍රථම උත්තම පුරුෂ නම් වචන දෙකයිනේ තියෙන්නේ. එක්ක මම නැත්තම් අපි. අපි. මධ්‍යම පුරුෂ කියන්නේ තමන්ගේ ඉස්සරහා ඉන්නේ නුඹ තෝ තොපි නුඹලා ඒ වගේ. ප්‍රථම පුරුෂ කියන්නේ තොපි. තොපි තොපි ඔය කප්පු. ප්‍රථම පුරුෂ කියන්නේ එතකොට මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ වලට අයිති නැති උරුල්. පුරුල්ලා ඒ වගේ ඒවා ප්‍රථම පුරුෂ. ඒතර ඒකෙදි අපිට මේ පුරුල්ලා ඉන්නවා කිරිල්ලි ඉන්නවා ඊළඟට කුරුල්ලෝ ඌර. ඊළඟට මේකම කිරිල්ලියෝ. ඔන්න ඔය ටිකනේ ප්‍රථම පුරුෂ වලින් තියෙන්න පුළුවන් වර්ග ටික. දැන් මට මේ හැම එකෙම පොඩි වාක්‍යයක් ඇදුවොත් මම අඹ කොහොමද ලියන්නේ? වර්තමානයෙන් නම් මම කිව්වොත් මියන්නේ ඉවර වෙන්නේ. ඒ නිසා මම අඹ කමි කියලා කියනවා. කමු. අපි කියලා කිව්වොත් අපි අඹ කමු. කමු. නුඹ එකට නුඹ අඹ කහි. කහි කියලා කියනවා. දැන් ප්‍රශ්නයක් නෑහන්නේ කහිද ඒ වගේ. ඒ නිසා තමයි හියන්නේ ඉවර කරන්නේ. ඊළඟට නුඹලා කිව්වොත් කහු. එතකොට කහුද කියලා ප්‍රශ්නයක් නේ අහන්නේ ඉස්සරහා ඉන්න කෙනෙක්ගේ. ඒකයි හියන්න හොයන්න දැන්. කුරුල්ලා අඹ කයි. හරි.
කිරිල්ලි අඹ කෑවයි ඒත් කයි. කුරුල්ලෝ අඹ කෑවෝයි අති. කිරිල්ලියෝ අඹ අති අති. ඒතර ඔයා පිළිවේ වර්තමාන කාලේ. මේ වාක්‍ය ටික ඔක්කොම තියෙන්නේ වර්තමාන කාලේ. මේ ටික අපි අතීත කාලෙන් ලියන්නත් පුළුවන්. අතීත කාලෙන් කියන බලන්න මම අඹ කමීක අතීත කාලේ. මම අඹ කෑවෙමි. මම අඹ මම අම්බ කෑවෙමි කෑවෙමි කියලා ලියන්න. අපි අඹ සර් නෝට් එක පේන්නේ නැනේ පොඩි වුණා කෑවෙමු. අපි අඹ කෑවෙමු. නුඹ අඹ කෑවෙහු කෑවෙහි. කෑවෙහු. නුඹලා අඹ කෑවෙහු. කෑවෙහු කෑවෙහි. කෑවෙහු කුරුල්ලා අඹ අපි වර්තමානයෙන් කයි අතීතෙන් නම් කෑවේය කෑවේ. කිරිල්ලි අඹ කෑවෝ කෑවායි කෑවා. කෑවාය. කුරුල්ලෝ අඹ කෑවෝය ඔය කිරිල්ලියෝ අඹ කෑවෝය ඒත් කෑවේ. ඕය. ඒක කෑවහ අපිට කෑහ කියලාත් කියන්න පුළුවන්. කෑවෝය කියන්නත් පුළුවන්. නැත්තම් කෑහ කියන්නත් පුළුවන්. මේ තියෙන්නේ අතීත කාලේ. ඔන්න ඔය වාක්‍ය රටා ටික තමයි කොහොමද තියෙන්නේ. මෙන්න මේකේ නෝට් එක දාගන්න ඉස්සෙල්ලා. වගුවක් වගේ ගැව්වත් කමන්නේ නැත්තම්. ඕන ගැලපෙන විදිහකට මේ ගන්න. හරි සර් පොඩක් ඉන්න. හරි සර්. හරි සර්. ලියලා ඉවර කට්ටිය මේ එකෙත් අභ්‍යාස කරමු. ඕකද සර් මේකේ ලිඛිත අභ්‍යාස. තා ලියනා ඉන්නෝ? නෑ සර්. මේ අන්තිම ලිඛිත අභ්‍යාස කරමු. හරි සර් අද වාක්‍ය ටික කියන්න බලන්න මේ පල්ලි. වාක්‍ය ටික කියන්නකො ලියන්න. බොරුවටනේ හරි ගන්න. ඔව් සර් බොරුවට තමයි හරි ගන්න. ඒක තමයි. හරි සර්. පළවෙනි එකේ බලන්න මේ වචන දාන්න තියෙන කවියක් කීවායි කියන එක. නංගි. සංගීත කියලා දාන්න. අහසේ ලෙල දෙයි කුඹුර වපුරති ගොවියෝ. රොවිය ගුවන් තොටුපළට ළඟා විය ගුවන් යානය ගුවන් යානය. වේගයෙන් දුවන්නේය අශ්වය. පොත්පාඩම් කරමු අපි දහම් දෙසති නාහිමියෝ.
ඒතර මේ නාහිමිය කියන්නේ එක්කෙනෙක්. නාහිමියෝ කියලා කිව්වම ඒක ගෞරවාර්ථ පදයක් නිසා කියන්නේ ඉවර කරන්න තියෙනවා. වාහන නතර කළහ පියදුරු පියදුරු. ඉහළාසේ පියාඹති. උකුස්සෝ පොලිසියට අසු වූහ. වරදකරුවන් වරදකරුවන් කියන්න බෑනේ. වරදකරු වූ. එතකොට ඔතන තියෙන එක වැරදිද? ඔව් වරදකරුවන් කියන්න බෑ අමුත්තයි. වරදකරු වූ කියලා දාන්න. ඕගලෙන් පොතේ තියෙන වරදකරුවන් කියලා. ඔව් සර්. නෑ සර්. වරදකරුවෝති. ඕකේ අලුත් පොත්වල ඇති හදලා මේක. පරණ පොත්වල වරදකරු. ඊට වාක්‍ය ලියපයි කියවනවා පල්ලේ ක්‍රියාපද වලින් වාක්‍ය හදලා කියන්නේ. කුරුල්ලෝ හිස හරවා ඉහළ පහළ බලති. කියවයි එකට සර්. පැන්සල වේගයෙන් මේසයෙන් පහළට වැටේ. සර් බලති කියන එකට ලේනුන් එහෙ මෙහෙ බලති කියන එකත් හරිද? මේ ඉන්නකොට එක්කෙනෙක් කෙනෙක් කියන්නේ තර මේ බල බල යවන්න පුළුවන්. ඔයාගේ මේ කවුද? ජනද ඉවර කරන්න ඔයාද? බලති එක හරි කියවයි එකෙන් මොකද? කියවයි එකෙන් සර් ළමයා උනන්දුවෙන් පොත් කියවයි. හරි වෙත්තා. වෙත්තා එකේ සර් සියලු සත්වයෝ නිදුක් වෙත්තා. හරි කීවාය. කීවායේ සර් ගුරුතුමිය පාඩම හොඳින් කීවාය. හරි කලේ. යවුවා පොත් පාඩම් කළේ. හරි කියන්නේ දල්ලා එකට ලියලා නෑ සර්. නැරඹීමි දල්ලා කරලා නැරඹි ගුරුතුමිය යන දල්වයි. මම ප්‍රදර්ශනය හොඳින් නැරඹීමි. එහෙම කන්නේ. හරි නැටුවෝ නැටුම් ශිල්පීන් තාලයකට නැටුවෝය. හරි වැටේ. පැන්සල වේගයෙන් මේසයෙන් පහළට වැටේ. වඩිති. හාමුදුරුවෝ දානයට පන්සලට වඩිති. හරි දැන් කියන්න තව එක. කාලේ ඉපෙක් කෙනෙක් කියන්නේ කජින ඉවරයි. ලිව්වා සර්. දැන් ලේනුන් එහෙ මෙහෙ බලති. ලේනුන්ද ලේනුද? ලේනුන්. අල්ලයන දාන්න පහ. ලේනු. හරි සර්. ළමයි පොත් කියවති. හරි. යහපතක්ම වෙත්වා. පාටද? අක්කා සින්දුවක් කීවාය. හරි. ඔවුහු සෙල්ලම් කළහ. කළහ කියලා ගන්නෑ නේ. දැන්නේ හැදුවේ ඒක. වෙන එකක් නේ ලියලා තිබ්බේ. නෑ සර් කළහ කියන එක කළහ කියලා මල්ලි. ඔහු සෙල්ලම් කළහ කියලා ලියලා තියෙන්නේ. ඔහු සෙල්ලම් කළේ. ඔහු කියන එක දැන් වෙනස් කරා ඔහු කියන. ඇය පහන් දල්වයි. හරි. මම නාට්‍යයක් නරඹමි.
නැරඹීමි. ඔවුන් තාලයට නැටුවෝය. ඔව්හු. එතනට බහුවචන. ගසින් ඔව්හු කරනවා. හරි. සින් අඹ ගෙඩියක් වැටේ. හරි. හාමුදුරුවෝ බණ වඩිති. හරි. කියන්න තව ලියපන්. සර් මං කියන්නද? මම කියන්නද? එක්කෙනෙක් කියන්නකෝ. එපාර දෙන්නකද? Excuse me, sir. කිය. Sir, party වලට සිංහලෙන් කියන්නේ මොකද්ද? උත්සවේ. හරි, thank you. සර් මම කියන්නද? කිය. නංගි රූපවාහිනිය බලති. නංගි රූපවාහිනිය බලති. නංගි කියන්නේ එක්කෙනෙක්නේ. බලති කියලා දාන්න බහුවචනයක් දාන්න. එහෙම වුණොත් නංගිලා කියලා තමයි දාන්නේ. නංගිලා රූපවාහිනිය බලති. එක නම් එක නයිනේ නේ. සර් කියන්නද අනිත් ඒවා? කියන්නේ ඊළඟ ඊට කියවයිකට ලිව්වේ නෑ. වෙබ් පායකට ලිව්වා. කියවයි කියලා ඉතින් මොකක් හරි. ගුරුතුමිය පොත කියවයි. සර් කිය. අක්කා කියවේ. හා අක්කා පොත කියවේ. අක්කා පොත කියවයි. හරි. අනිත් එකට ලිව්වේ සුවපත් වෙත්වා කියලා. ඒකටත් මොකක් හරි දාන්න සියලු සත්වයෝ සුවපත් වෙත්වා. අනිත් එකට ලිව්වේ මල්ලි කවියක් කීවාය. මල්ලි මල්ලි කියන්නේ පිරිමි කෙනෙක්. කී වායකුවම නංගි අක්කා නංගි නංගි නම් නංගි කවියක් කියනවා. අම්මා වැඩ කළේය. ඔය වරද්දගෙන තියෙන ඔක්කොම අම්මා කියන්නේ ස්පීඩින්ග් එක. අම්මා නම් කලාය වෙන්නේ. කලේය කියලා දාන්න පිරිමියයි. තාත්තා වැඩ කළේය. අම්මා නම් කලාය වෙන්නේ. දල්වයි අම්මා පාන දල්වයි. ආ. ඉතින් අයියා චිත්‍රපටියෙන් නැරඹිමි. මියන්නෙන් ඉවර වෙන්න නම් මම දාන්න. මියන්නෙන් ඉවර වෙන්නේ මම කියලා දෙන්න. ඒ ලියන්න ඕනේ මම චිත්‍රපටිය නැරඹීමි. නැටුවෝයකට නංගි තාලයට නැටුවෝය. නැටුවෝය දාන්නේ බහුවචන. ඕට නංගිලා නැත්තම් නැටුවෝ. එහම ඉස්සර විතර වාක්‍ය රටාව ලිව්වා නේද? අතීත කාලේ තියෙන නම් පටලවලා තියෙනවා. අපි
කෑවාය කියන්නේ ස්ත්‍රීලිංගය. කෑවේය කියන්නේ පුරුෂ ලිංගය. කෑවෝය කියන්නේ බහුවචන. අර මම ඉස්සරහට කුරුල්ලා කිරිල්ලී නම් කෑවාය. කුරුල්ලා නම් කෑවේය. කුරුල්ලෝ නම් කෑවෝය. ඔව් ඒක තමයි මම මාරු කරලා තියෙන්නේ. වැටෙයි එකට කියන්නේ. වැයි විදි පොළවට වැටේ. ඔව්. වඩිති එකට. පොඩි ආන්දරන් පන්සලට වඩිති. අවුන. වඩිති එක ආයි කියන්නකෝ. පොඩි හාමුදුරුවන් පන්සලට වඩිති. හාමුදුරුවන් කියන්න බෑ. 11 හාමුදුරුවෝ පන්සලට වඩති. හාමුදුරුවෝ පන්සලට වඩිති. නැත්තම් හාමුදුරුවරු පන්සලට වඩිති. වාක්‍ය රට ආයෙ පාරක් බලා ගන්න. හරි තාත් ලියපයින්නවා කිය. මං කියන්නේ කිය. අක්කලා වටපිට බලති. හරි. නංගී පොත කියවයි. හරි. මම දුකින් මිදෙත්වා. බෑ මම දැම්මොත් වෙම්වා එන්නේ. මම කියලා කිව්වොත් මම දුකින් මිදෙම්වා. මිදෙත්වා කියන නම් බහුවචනයක් දාන්නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. භාවනා කරද්දී සියලු සත්වය සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. භාවනා කරද්දී අපි කියන්නේ මම නිදුක් වෙම්වා කියනවා. මේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියනවා. හත්වෙනි පාඩමෙත් තිබුණානේ මොනට ආශිර්වාද ක්‍රියා විධි ක්‍රියා පාඩමේ. නංගී අකුරු කීවාය. හරි. ළමයා සෙල්ලම් කළේය. හරි. අම්මා පහන දාල්වයි. හරි. මම නාට්‍ය නැරඹීමි. හරි. නැටුම් ගුරුතුමාලා නැටුවෝය. නැටුම් ගුරුවරු කියලා දෙන්න. ගුරුතුමාලා කියන්නේ. නැටුම් ගුරුවරු නැටුවෝය. රත වේගයෙන් මත රටේ. හරි. හාමුදුරුවෝ දානයට වදිති. හරි. වාක්‍ය කියපුවාම මේ ඔන්න යන්න එච්චරයි කරන්නේ. වාක්‍ය ටික බලනවා විතරයි. කැමති නම් ඉන්න කැමති නම් යන්න. කියපු කට්ටිය. කියපු නැති අය වාක්‍ය කියන්නේ. අපි චිත්‍රපටිය බලති. අපි කිව්වත් මොයන්නේ ඉවර වෙන්න බෑ. අපි දාන්න බෑ. ළමයි ළමයා පොත කියවයි. ළමයාද? ඔව්. ළමයා පොත කියවයි. හරි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. හරි. නංගී සින්දුවක් කීවාය. හරි. ඔහු ගෙදර වැඩ කළේය. හරි. අයියා පහන දල්වයි. හරි. මම රූපවාහිනිය නැරඹිමි. හරි. ආරම්භයේදී නැටුම් ළමයි නැටුවේය. නැටුම් ළමයි නැටුවෝය. නැටුම් ළමයි නැටුවේ.
නැතල් අනිත් පැත්තට යා ළමයි නැටුම් නැටුවෝ කමන්නේ නැහැ නැටුම් කරන ළමයින්ට නැටුම් ළමයි කියලා කියනවා හරි වැටයි එකට අඹ ගෙඩියේ වැටේ. ඔව්. හාමුදුරුවෝ නිවසට වති. හරි තව ලියපයින් නම් කියන්න නගී කවියක් කීවාය. ඔව් සරුංගලය අහසෙහි ලෙදෙයි. ගොරෝ කුඹුරු වපුරති ගුවන් යානයේ ගුවන් නෑ ඒ ටික නෙමෙයි පල්ලේ අර තනියෙන් ලියන්න තියෙන්නේ ළමයි අහසේ ඇති සරුංගලය දෙස බලති. ඔව් මල්ලි සුරංගනා කවතක් කියවයි. ඔව් නුඹට පින් ලැබෙත්වා. පුතා ගිහින් කාමරේ විදුලි වඳ වහන කියා අම්මා කීවාය. ඔහු ඊයේ දවල් ගෙදර වැඩ කළේය. ගුරුතුමිය පහන දැල්වයි. මම වේදිකා නාට්‍ය නරඹමි. ගිය සතියේ උත්සවය අපි නැතුවහ. අර පොල් ගහ වැටෙයි. එයට ආධාරකයක් තියන්න. හාමුදුරුවන් වහන්සේලා දානයට වඩිති. හරි Thank you, sir.